සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ අමාදොර විවරවිය සදහම් විකාශය සමඟ ඒකාත්මීය වන්න. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා කුලුණු මෙන් සත වෙත පතල නැන සව් පදරුත හෙලි කල ලොවට සෙත නිතර නම දිම් මුනිඳෝ සරණත ලංකර සසර හිම් දුරු කර කෙලෙස් බියගිම් සිදු කළ යුතු උතුම් වන්දිම් නවලෝතුරා සදහම් කිසි කෙනෙකුන් පමණ නොකලකි ගුණති අපමණ සතහට පිළිසරණ වන්දිම් අදරින් ආරි සංගගන සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චත්තාරෝ මේ පෝතලිය පුංගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හද අරණ සිසාරා හමායන මද පවනක් සදිසි ශාන්ත අමා ධර්මය ශ්‍රවණය කරන්නටයි හැමදෙනාම තැන්පත් වෙලා ඉන්නේ. අමාදොර විවරවිය සදහම් විකාශයෙන් ඔබට මේ ඇසෙන උතුම් අමා බණ පදය මෙලොව සැනසීම පිණිසද පරලොව සුගතිය පිණිසද ශාන්තමා නිවන් සුව පිණිසද හේතු වේවා, වාසනාව වේවා, හේතු වාසනාව වේවා. බුදුරජාණන් වහන්සේ තුන්ලොවක් දිනූ අසහාය ශාස්ත්‍රූන් වහන්සේ අප හැම දෙනාටම එකම පිළිසරණ වන්නේ බුදුරජාණන් වහන්සේ පමණයි. සීකල යුතු ගුණ ඇති අය අතර අග්‍රස්ථානයට වැඩම කළේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ. මිනිස් ඉතිහාසයට සැබෑ අරුතක්, සැබෑ ගමනක්, සැබෑ රැකවරණයක් ලබා දුන් ඒ ආශ්චර්යමත් මුනි රජුන් අකාලික දහමක් ලොවට දේශනා කළේ හද පිරීගිය උතුරාගිය මහ කරුණාවෙන් යුතුව. මොනම හේතුවකින්වත් වෙනස් නොවූ කරුණාව, මෛත්‍රිය, මුදිතාව හිමි එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. කාටත් සමසේ සැලකූ ධනය, තත්වය, කුලය මේ දේවල් තකන්නේ නැතිව හැම මිනිහෙකුටම මිනිස්කමට වටිනාකමක් ලබා දෙන දහම අපක්ෂපාතීව දේශනා කරපු එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. මොනම තැනකවත් ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට ගියේ නෑ බුදුරජාණන් වහන්සේ.
හැමදාකම වගේ කල්පනා කළේ අදමා කාට කොහොම කොතැනදීද පිහිටවන්නේ කියලා. ඒ වගේම හැම තත්පරයක්ම සම්බුද්ධ ජීවිතේ පුරා අවුරුදු 45ක් ගත වුණේම පරෝපකාරයේ පිණිස. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් ලිදෙමෙන තුරා ඇතැම් විට දඹදිව තලයේ දූවිල්ලෙන් ගැවසී ගත්ත සූර්ය තාපයෙන් රත් වූ මහ මාර්ගවල ඇවිදගෙන ගියේ පරෝපකාරයේ ධම් දේශනා කිරීම සත්වයන් දුකින් කරදරයෙන් මිදවීමේ බලාපොරොත්තුවෙන්. බොහෝ දෙනාට බුදුරජාණන් වහන්සේගේ දහම ඇහෙනකොටම ඒ මිහිරි බුදු වදන් ඇහෙනකොටම ඒ අත්තන්ගේ හදවත්වල තැන්පත් වෙලා තිබුණ ඒ පුණ්‍ය පද්මයන් පිපෙන්නට පටන් ගත්තා. වෙනත් විදිහකින් කිව්වොත් ಜಾති පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආපු උදවිය බුදුරජාණන් වහන්සේ නිසා ඒ පින මතු කරගෙන මෝදු කරගෙන පින් ඵලය අස්පනා පිට භුක්ති විඳත් විඳා. බොහෝ දෙනාට මේ ධර්මය ඇහෙනකොට හිතුණා ගිහි ජීවිත කරදරයි දුකයි පීඩා කරයි ඊට වඩා හොඳයි සාන්ත සුන්දර පැවිදි ජීවිතය. එහෙම හිතමින් ගිහි ගෙවලින් අයින් වෙලා ගිහි ගෙවලින් සමුගෙන බුදුරජාණන් වහන්සේ වෙත එකතු වුණා. ඇතැම්හු බුදුරජාණන් වහන්සේගේ දහම ඉදිරියේ මසුරු මල දුරු කරලා දාලා මහා දානපතීන් බවට පත් වුණා. ඇතැම් උදවිය පංච දුස්චරිතය අතහැර දාලා පංචශීලයේ මනාකොට දිවි දෙවෙනි කොට පිහිටලා බුදුරජාණන් වහන්සේගේ වචනය අදහාගෙන පින් දහම් රැස් කළා. තවත් රජවරු, සිටුවරු, මැති ඇමතිවරු, ප්‍රභූ පවුල්වල බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ බඳු ප්‍රභූ පවුල්වල හිටපු කුමාරිකාව දේවීන් වහන්සේලා භික්ෂුණී ශාසනයේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ වගේම අප්‍රමාණ පිරිසක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාන් බවට පත්වෙච්ච හැටි ඉතිහාසයේ සඳහන් වෙනවා. සවැත් නුවර පමණක් ජනගහනය කෝටි 7යි ඒ කාලේ. ඒ කෝටි 7ක ජනගහනයෙන් සුවිශාල පිරිසක් 5 කෝටියකට වැඩි පිරිසක් ආර්ය ශ්‍රාවකයන්. ඒ කියන්නේ මාර්ගඵල ලැබූ උදවිය. ඉතින් රජගහනුවර 18 කෝටියක ජනගහනයක් ඉන්නවා. ඇතුළත 9 කෝටියක්, නගරයෙන් බාහිර 9 කෝටියක්. මේ විශාල 18 කෝටියක ජනකාය අතරින් සුවිශාල පිරිසක් මාර්ගඵලලාභීන් කෝටි ගණනක්. ඉතින් මේ විදිහට මේ දෙනගරයේ පමණක් මෙච්චර ආර්ය ශ්‍රාවකයන් මේ යුගයේ වැඩ හිටියා, ජීවත් වුණා. ඒ වගේම ඒ ප්‍රධාන මධ්‍ය දේශයේ සෙසු ගම්මාන, නියං ගම්මාන, ඒ වගේම නගර මේ හැම තැනකම හිටපු ආර්ය ශ්‍රාවකයෝ ප්‍රමාණය ලක්ෂ කෝටි ගණනක්. ඉතින් වචන වලින් කියන්න බෑ, මේ පමණ සංඛ්‍යාත්මකව කියන්න බෑ. මිනිස් ලෝකයේ ගණන කෙසේ හෝ ගණන් කළත් හැබැයි දෙව්ලොව, බඹලොව මේ දෙවියන් බ්‍රහ්මයන් මගඵල ලැබූ පිරිස මෙච්චරයි කියලා කියන්න බෑ. ධර්ම සංග්‍රහක මහ රහතන් වහන්සේලා ඒ ගණන් යම් පමණකින් එකතු කරලා සඳහන් කරනවා. සූවිසි අසංඛේය 9 කෝටි 60 ලක්ෂයක් දෙනා නිවන් අමා සුවයෙන් සැනසුණා කියලා අපේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ සංඛ්‍යාවත් බොහොම ලොහුඬුයි, ඒ සංඛ්‍යාවත් බොහොම සීමා සහිතයි. එතනින් මෙහා එහා පැත්තේ තව කොච්චරනම් මේ ධර්මය අවබෝධ කරගත්තද? එයින් පැහැදිලි වන්නේ, ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ හැමදාකම හැම මොහොතකම පරෝපකාරයේ වෙනුවෙන්ම බැහැවීගෙන පරෝපකාරයේ වෙනුවෙන්ම ඉදිරිපත් වෙලා කටයුතු කරපු ආශ්චර්යමත් ශාස්ත්‍රූන් වහන්සේ කියන කාරණයයි. බුදුරජාණන් වහන්සේගේ හදවත නික්ලේශී පුණ්‍ය පීයුෂයෙන් පිරීගිය සුවඳ හමන, කිසිදාක කම්පා නොවන, කිසිදාක කිසිවෙකු නිසා දේශ වෛර ක්‍රෝධ මෝහ මාන පාප සිතුවිලි හට නොගන්නා අතිපාරිශුද්ධ හද මඩලා. යම් පොකුණක් තියෙනවා, විලක් තියෙනවා, මේ විලේ පොකුණේ පතුලේ එකම මඩ අංශුවක්වත් නැහැ. කවුරු කැළතුවත්, ඇතෙක් බැහැලා කැළතුවත් ඒ පොකුණ බොර වෙන්නේ නැහැ. බොර වෙන්නේ නැත්තේ කුමක් නිසාද? පොකුණේ මඩ නැති නිසා. තථාගතයන් වහන්සේට නිന്ദා ආවා, ගැරහුම් ආවා. ඒ වගේම තථාගතයන් වහන්සේ ඝාතනය කරන්න දුනු වායු යෙදුවා. මතින් මත් කරපු හස්ති රාජව බුදුරජාණන් වහන්සේ ඉදිරියට එව්වා. නොඑක් විදිය දේවල් සිද්ධ කළා. ඒ ශාසනයෙම පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ අභිමුවේදීම පැවිද්ද උපසම්පදාව ලබා ගත්ත අය ද්‍රෝහී වෙලා ගල් පෙරළෙන මට්ටමට ද්‍රෝහී වුණා. ඉතින් මේ හැම තැනකම සම්බුදු හදවතේ කරුණාව තව තවත් උතුරා ගියා. මෛත්‍රිය තව තවත් උතුරා ගියා. මුදිතාබර ඒ උදාර ගුණය තව තවත් උතුරා ගියා. කිසිදාක ඒ හදවත කම්පා වුණේ නැහැ. අරහං ගුණ බලෙන් යුක්තයි සෝ භගවා අරහං. ඒ භාග්‍යවතුන් වහන්සේ.
ඉතින් මේ අරහං ගුණ බලය නිසාම ලෝකේ කාටවත් බෑ බුදුරජාණන් වහන්සේට පීඩාවක් ලබා දෙන්නේ. හදවත පීඩාවෙන් නිදහස් වෙලා, ඒ හදවත දුකෙන් අත මිදලා, ඒ හදවත ශාන්ත සුවයටපත් වෙලා බුදුරජාණන් වහන්සේට ලෝකේ කිසිම තැනක රැවටීමක්, පැටලීමක්, මම්මුලා වීමක් අවබෝධ නොවිච්ච තැනක් නැහැ. සම්මා සම්බුද්ධ ගුණය හිමි ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව පරලොව, මේ ලෝකය පරලෝකය, මේ සක්වල පිටසක්වල හැම තැනකම හැම සත්වයන් ගැනම හැම දෙයක් ගැනම අවබෝධ කරලා හමාරයි. ඒ බුදුරජාණන් වහන්සේට අසවල් දේ තේරුනේ නැහැ කියලා කියන්න බෑ. ඒ විතරක් නෙමෙයි, අතීතයේද වර්තමානයේද අනාගතයේද කල්ප ගණනින් බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ඒ භාග්‍යවතුන් වහන්සේට ආය අමුතුවෙන් අවබෝධ කරන්න අසවල් දේ ඉතුරු වුණා කියලා යමක් නැහැ. ඒ සම්මා සම්බුද්ධ ගුණ බලයේ තරමින් ආශ්චර්යමත් පුදුම සහගතයි. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයත්, සම්දිට්ඨික ගුණයත්, ඒ වගේම මහා සංඝරත්නයේ සුපටිපන්න උජුපටිපන්න ගුණයත් මේ කාලේ පවා අනාගතයේ කල්ප ගණනින් යාව ජීවය කියන්නේ අද පවා ඒ ගුණයේ මිහිර හදවත් වලට දැනෙනවා මේ ධහම පුරුදු කරනකොට. ඉතින් එනිසා මේ ශාන්තමා ධර්මය හැමදාකම හැම දිනාටම සෙත පිණිස ශාන්තිය පිණිස පවතිවා. හැම දිනාම මේ ශාසනය තුල අමා නිවන් සුවය කෙලවර කොට හැම ශාන්තියක්ම ලබාවා කියලා මම මහා සංඝරුවන වෙනුවෙන් මේ නිශායම මුවදොර ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට මේ බණපදේ ශාන්ත සුවයටම යාගන්නා මාමතක් වන බව ඒකාන්ත සත්‍යයි. ඉතින් එනිසා අද මේ උතුම් ධර්ම දේශනාවේදී මා දේශනා කරන්නේ පෝතලිය සූත්‍රය නම් වූ ධර්ම දේශනාව. දවසක් දා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුවඳ කුටියේ දෙවියන් සහිත ලෝකයට ශාන්තිය පතුරවමින් වැඩ ඉඳලා ධම්සභා මණ්ඩපයට වැඩම කරපු මොහොතේදී පෝතලිය නම් වූ අන්‍යාගමික පැවිද්දා පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. ඔය කවුරුත් එදා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. පරිබ්‍රාජකයෝ, තීර්ථකයෝ, ජටිලයෝ, නිගණ්ඨයෝ මේ හැම දෙනාම වගේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ඒ භාග්‍යවතුන් වහන්සේත් සමග සුහද සාකච්ඡා කරලා අවසානයේ ඔවුන් තීරණය කරනවා ඒ ඔවුන්ගේ ඉගැන්වීම් වලින් වෙන් වෙලා මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙන්නට. ඇතුළු වෙලා තථාගත ධර්ම මාර්ගයේ ගමන් කරලා රහත් භාවයටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ අකම්පිත ශ්‍රාවකයන් බවට පත් වුණා. එම ඉතිහාසයේ සුවිශාල පිරිසක් අන්‍යාගමිකයෝ බුදුරජාණන් වහන්සේගේ සරණ ලබාගෙන, පිහිට ලබාගෙන, උපකාරය ලබාගෙන, අනුග්‍රහය මඟ පෙන්වීම ලබාගෙන සදාතනික විමුක්තියෙන් සැනසුණා මහ රහතන් වහන්සේලා බවට පත් වුණා. මේ පෝතලිය පරිබ්‍රාජකයාත් ඒ භාග්‍යවතුන් වහන්සේ බහැ දකින්න නිතර එන කෙනෙක්, සාකච්ඡා කරන කෙනෙක්. ඉතින් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා සාකච්ඡා කරලා සතුටු සාමීචයේදී එකත් පස්සෙක වාඩි වෙලා ඔහු බුදුරජාණන් වහන්සේත් සමග බොහොම ප්‍රියමනාපව ගෞරවයෙන් ඇසුරු කරමින් සිටියදී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා චත්තාරෝ මේ පෝතලිය පුංගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ චත්තාරෝ. පෝතලිය මේ ලෝකයේ පුද්ගලයෝ 4 දෙනෙක් දැක ගන්න ලැබෙනවා. පුද්ගලයෝ 4 කොට්ටාසයක් දැක ගන්න ලැබෙනවා. ඒ පුද්ගල 4 කොට්ටාසය ගැන මා ඔබට දේශනා කරන්නම්. ඔබ අහගෙන ඉඳලා සාවධානව සවන් දීලා ඔබට මේ පුද්ගල 4 කොට්ටාසයෙන් වඩාත්ම හොඳයි කියලා වැටහෙන්නේ කවුද කියලා ඔබ ප්‍රකාශ කරන්න. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාරලා ඉද පෝතලිය ඒකච්චෝ පුද්ගලෝ අවන්නා රහස්ස අවන්නම් භාසිතා හෝති භූතං තත්ජං කාලේන නොචකෝ වන්නා රහස්ස වන්නම් භාසිතා හෝති භූතං තත්ජං කාලේන. මේ ලෝකේ ඇතම් කෙනෙක් ඉන්නවා, ඇතම් පුද්ගලයෙක් මේ ලෝකේ ඉන්නවා යුක්ත ප්‍රාප්ත කාලෙහි, ඒ කියන්නේ සුදුසු වෙලාවේ නුගුණ කියන්නට සුදුසු කෙනාගේ සුදුසු වෙලාව බලලා නුගුණයක් තියෙන ප්‍රකටව නුගුණයක් වැරැද්දක් පේන පුද්ගලයාගේ ප්‍රකට වූ සත්‍ය වූ වැරැද්ද කතා කරනවා. ඒ කියන්නේ මේ ලෝකේ ඇතම් පුද්ගලයෙක් ඉන්නවා, ඒ පුද්ගලයා නුගුණ කිව යුතු, සැබවින්ම නුගුණයක් තියෙන, ඇත්තා වූ නුගුණයක් ඇති, ඇත්තා වූම නුගුණ තියෙන පුද්ගලයාගේ ඒ නුගුණය සුදුසු වෙලාව බලලා කතා කරනවා. සුදුසු වෙලාව බලලා කතා කරන මේ නුගුණය ගැන කියනවා. හැබැයි සුදුසු වෙලාව බලලා ඒ ගුණ කිව යුත්තාගේ ගුණය කියන්නේ නැහැ. සුදුසු වෙලාවේ ගුණ කිව යුතු කෙනාගේ ගුණය කියන්නේ නැහැ. ඒ කියන්නේ සුදුසු වෙලාවේ හැමතැනකම නෙමෙයි, හැම වෙලාවකම නෙමෙයි, වෙලාව බලනවා. කෙනෙකුගේ ගුණයක් වුණත් නුගුණයක් වුණත් කියලා දෙන්න වෙලාවක් තියෙනවානේ.
අවවාද අනුශාසනා වුණත් ලබා දෙන්න වෙලාවක් තියෙනවනේ. ගමන් බිමන් කරන ගමන් වැඩපොළ කරන ගමන් කෑම බීම කන ගමන් සෙල්ලම් කරන ගමන් ඒ වගේ අවවාද අනුශාසනා ලබා දෙන්නේ නැහනේ. නිහඬව තැන්පත් වෙලා ඉන්න වෙලාවක කාර්ය බහුල නොවන වෙලාවක සංසුන්ව ඉන්න වෙලාවක වැඩ කටයුතු අඩු වෙච්ච වෙලාවක මානසිකව පීඩා නොඑක් විදිහේ දුක් වලින් පීඩිත නොවි ඉන්න වෙලාවක කායිකව වෙහෙසටපත් වෙලා ගිලන් වෙලා නැතුව ඉන්න වෙලාවක එහෙනම් ඒ වගේ වෙලාවක අපට පුළුවන් හොඳක් හෝ නරකක් හෝ කතා කරන්නට. වෙනත් විදියකින් කිව්වොත් යමෙකුගේ නුගුණයක් අඩුපාඩුවක් පෙන්වලා දෙනවා නම් ඒ නුගුණේ අඩුපාඩුව පෙන්වලා දෙන්නට ඕනේ සුදුසු වෙලාවක් බලලා. ඒ පුද්ගලයා නොඑක් ප්‍රශ්න වලින් පීඩිත වෙලා ඉන්න වෙලාවක කායිකව බොහෝ වෙහෙසිලා ඉන්න වෙලාවක එයාගේ නුගුණ කිව්වොත් එයා හොඳටම තරහ වෙන්න පුළුවන්. එයාගේ ඇත්තා වූම නුගුණයක් වුණත් එයාගේ තියෙන දුර්ගුණයක් වුණත් කියන්න වෙලාවක් තියෙනවා. පුද්ගලයෙකුගේ නැති දුර්ගුණයක් කිව්වොත් ඒක බරපතල පාපයක්. ද්වේෂසිතකින් ප්‍රකාශ කළොත් කොහොමත් ඇත්තා වූද හෝ ඇත්තා වූත් නැත්තා වූ දුර්ගුණයක් ද්වේෂසිතකින් ප්‍රකාශ කළොත් ඒක බරපතල පාපයක් වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙක් යමෙකුට දුර්ගුණයක් වැරැද්දක් අඩුපාඩුවක් කියනවා නම් කතා කරනවා නම් ඒ ගැන පෙන්වලා දෙනවා නම් කාලය බලලා වෙලාව බලලා තැන බලලා ඒ දේ කරන්නට ඕන. ඒ වගේම අපි හිතමුකෝ යම් වෙලාවක යමෙකුගේ නුගුණයක් කතා කරන්නේ මේ පුද්ගලයාට අකමැති කෙනෙක් ඉන්නවා. අකමැති කෙනෙක් ඉඳද්දී මේ පුද්ගලයා ඒ දේ අසාගෙන ඉඳලා 1 2 3 4 කරලා කියලා එයාට මහා අපකීර්තියක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රවේශම් මේ යුතුයි. ලෝකේ බොහෝ ප්‍රශ්න ඇති වෙන්නේ පුද්ගලයන් ගැන කතා කරන්න යෑමෙන්. ඉතින් ඒ නිසා යමෙකුගේ අඩුපාඩුවක් වුණත් කතා කරද්දී මේ පුද්ගලයාට විරුද්ධ නොවන කෙනෙක් ඉන්න තැනක් බලලා ඒ පුද්ගල විශේෂයෙන් තනි වෙලා ඉන්න වෙලාවක් බලලා අනුකම්පාවෙන් හිතේ මෛත්‍රිය තබාගෙන අනේ මේ වැරද්දෙන් මේ අසරණේ අත මිදේවා කියන පැතුමෙන් තමයි මේ වැරද්ද පෙන්වලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහුව විවේචනය කරලා මානසිකව ඇදවට්ටන්නට දුකට පීඩාවට පත් කරන්නට ඔහුගේ ගමන අඩාල කරන්නට ඔහුගේ මානසික ශක්තිය නැති කරලා දාන්නට පුද්ගලයන්ට වැරදි කියන්න හොඳ නැහැ. ඒක පව් වැඩක්. එහෙම කරනවා නම් එහෙම කවුරුවත් කරන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා දුර්ගුණයක් අඩුපාඩුවක් තියෙන කෙනෙක්ගේ වුණත් ඒ දුර්ගුණය අඩුපාඩුව වෙලාව බලලා තැන බලලා ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවය සලකලා කායික සෞඛ්‍ය සලකලා මේ හැම දෙයක්ම බලලා තමයි ප්‍රකාශ කළ යුත්තේ අනුකම්පා සහගත සිතින් මිහිරි වචනයෙන් කරුණාව මෛත්‍රී හදවතේ තබාගෙන මේ පුද්ගලයාට යහ මාර්ගයේ පෙන්වනවා කියන බලාපොරොත්තුවෙන්මයි අපි මේ දේ කතා කරන්නට ඕන. ඉතින් එතනදී බුදුරජාණන් වහන්සේ මේ පොතලියගෙන් අහනවා පොතලිය මේ ලෝකේ යම් පුද්ගලයෙක් ඉන්නවා නුගුණ කිව යුතු කෙනාගේ ඒ නුගුණය වෙලාව බලලා පවතිනා වූ සත්‍ය වශයෙන් ඇත්තා වූ ඒ නුගුණය ගැන ඔහු කතා කරනවා. හැබැයි ගුණ කිව යුතු අය මේ ලෝකේ ඉන්නවා. ගුණ කිව යුතු මේ ලෝකේ ඉන්නවා. සීලයෙන් දාන ආදී පින්කම් කටයුතු සිද්ධ කරන, ඒ වගේම සංඝෝපස්ථාන සිද්ධ කරන, අන් අයට පිහිට වෙන, කරුණා මෛත්‍රී අදහස් තියෙන, විපතේදී දුකේදී බොහෝ දෙනාට උපකාර කරන එහෙම අය මේ ලෝකේ ඉන්නවා. ඉතින් අන්නේ අයගේ ගුණ කියන්නට ඕන. ඒ අයගේ ගුණ කියද්දිත් වෙලාව තැන අවස්ථාව බලන්නට ඕන. හැම තැනකම කියන්න යන්නේ නැහැ. සමහර විට ඒ පුද්ගලයන් සමග විරුද්ධවාදීන් ඉන්නවා නම් ඒව අහලා රුස්සන් නැති වෙන්නට පුළුවන්. ඇතැම් වෙලාවට ඒ පුද්ගලයාගේ ඒ හොඳ ගුණය උනත් කියද්දී සමහර විට වර්ධවා ගන්නට පුළුවන්. මේක මට අපහාසය උපහාසය පිණිස කියනවා වෙන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. සුදුසු තැනකදී පුද්ගල පිරිසක් ඉදිරියේ හෝ ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ ඒ ගුණය කියද්දී ඒ දේ විමසා බලන්නට ඕනි හරි හැටි. ඇත්තා වූම සත්‍ය වූම විද්‍යමාන වූම ගුණයක් කිසි මසුරුකමක් නොකර කට ඇරලා අනුමෝදන් සහගත සිතකින් සතුටු සිතකින් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ ප්‍රකාශ කරන පුද්ගලයා බොහෝම සත්පුරුෂයෙක්. ගුණවතාගේ ගුණ කීම බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාගේ සිරිතක්. ඒ වගේම දුර්ගුණ ඇත්තන්ගේ දුර්ගුණ අනුකම්පාවෙන් පෙන්වා දීමත් බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලාගේ චාරිත්‍රයක්. ඒ කාරණා දෙකම හොඳට ඉගෙන ගන්නට ඕන, හොඳට සලකන්නට ඕනේ. මොකද අපේ ස්වභාවය තමයි හැම වෙලාවකම අපට පුද්ගලයන්ගේ භික්ෂුන් වහන්සේලාගේ අපට පුද්ගලිකව ගත්තොත් භික්ෂූන්ගේ අඩුපාඩු පේනවා. ගිහියත්තන්ට භික්ෂූන්ගේ අඩුපාඩු පේනවා. භික්ෂූන්ට ගිහියත්තන්ගේ අඩුපාඩු පේන හැම වෙලාවකම අපේ ජීවිතවල අපි දකින්නේ දුර්ගුණ අඩුපාඩු නම් අපේ හිත්වලට ඇතිවන්නේ ද්වේෂ මූල සිත් පරම්පරාවක්. එමගින් පළමු හානිය සිද්ධ වන්නේ අපට. ඇතැම් විට අපි යම් පුද්ගලයෙක්ගේ වැරැද්දක් අඩුපාඩුවක් කතා කරනවා. ඒ කතා කරන මොහොතේ ඒ පුද්ගලයා ඒ වැරැද්ද අඩුපාඩුව හරි ගස්සගෙන
හදාගෙන තියෙනවා වෙන්න පුළුවන්. අපි අර පරණ වැරද්දක් උලුප්පා කතා කරලා ඔහුට අපහාස කරනකොට අපට බරපතල අකුසලයන් සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සදාකල්හි වැරදිකාරයවත් නිවැරදිකාරයවත් නැහැ. එයින් මා අදහස් කරන්නේ ලෞකික භූමිය තුල මගඵල නොලැබූ අය ගැන. මගඵලලාභී උතුමන්ගේ ගුණය සදාකාලිකව විද්‍යමානයි. ඒ උතුමන් වහන්සේලාගේ යම් දුර්ගුණයක් වේ නම් අරහත් ඵලයට පත් වෙනකන් සෙසු මාර්ගඵලලාභින්ගේ කෙලෙස් ධර්මතා ටිකක් ඉතුරු වෙනවනේ. ඒවටයි දුර්ගුණ කිව්වේ. ඒ දේවල් වහාම නොබෝ කලකින් ගෙවිලා යනවා, ක්ෂය වෙලා යනවා. ආර්ය මාර්ගයට පළමු ප්‍රවේශය හැටියට සෝතාපන්න වෙලා ඇතුළු වුණාට පස්සේ එතනින් එහාට ඇති යම් පාපයක් වේ නම් මේ සියල්ල ගෙවි යනවා. කුසල දහම් එන්නම අභිවර්ධනය වෙනවා. ඉතින් එනිසා මේ ලෞකික භූමිය තුල අනාර්ය භූමිය තුල වැරදිකාරයෝ ඉන්නවා, නිවැරදිකාරයෝ ඉන්නවා. අද වැරදිකාරයා හෙට නිවැරදි කෙනෙක් වෙලා සත්පුරුෂයෙක් වෙනවා. අද සත්පුරුෂයා ඇතැම් හෙට අසත්පුරුෂයෙක් වෙන්නත් බැරි නෑ. මොකද මගඵල නොලැබූ අයගේ සිත් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා අපි හරි පරිස්සම් විය යුතුයි මේ පුද්ගලයෝ ගැන කතා කරද්දී, සාකච්ඡා කරද්දී. වඩාත්ම හොඳ වන්නේ තා හොඳට විමසලා ඇත්තා වූ ගුණයක් ගැන කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඇත්තා වූ දුර්ගුණයක් ගැන කතා කරද්දී ප්‍රසිද්ධියේ කතා කරලා පුද්ගලයන්ව විවේචනය කරනවට වඩා ඔහු ඒ දුර්ගුණේ මුදවා ගැනීමේ බලාපොරොත්තුව තියෙනවා නම් පුද්ගලිකව ඒ පුද්ගලයා මුණ ගැහිලා ඔබේ මෙන්න මෙහෙම දුර්ගුණයක් මා දකිනවා. මා ඔබට පුද්ගලිකවයි මේ දේ කියන්නේ. එය මෙලොවටත් පරලොවටත් හොඳ නෑ. ඔබ මේ වැරද්දෙන් අත මිදෙන්න කියලා කියා දෙනවා හැර. එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ යමෙකුට අපහාස කරනවා නම්, උපහාස කරනවා නම්, නින්දා කරනවා නම් ඒක බරපතල නින්දා ලබන්නට යාට ජීවිත ගමනේ සසර ගමනේ හේතුවක් වෙනවා. ඒ නිසා ඔබ යමෙකුගේ දුර්ගුණය ප්‍රකාශ කරන්න ඔබේ මුව විවර කරනවා නම් වතාවක් දෙවතාවක් තුන් වතාවක් නෙමෙයි 100 වාරයක්වත් හිතලා බලන්න. මම මේ වචනේ ප්‍රකාශ කළ යමෙකුගේ දුර්ගුණයක් තව කෙනෙකුට කියනවා නම් මගේ හිතත් ද්වේෂයෙන් දූෂ්‍ය වෙලා, අන් අයගේ හිතත් ද්වේෂයෙන් දූෂ්‍ය වෙලා අප දෙදෙනාම යම් අපහැදීමක් පුද්ගලයෝ ගැන ඇති කරගෙන අවසානයේ අපට අකුසල් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ ඊටාම පරිස්සම් විය යුතුයි. මොකද මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත, නිදොස් අයෙක් මෙදියට උපදින්නේ නැත කියලා ඒ කාලේ පඬිවරු කියපු දේ යම් සත්‍යයක් තියෙනවා. උපදින හැම කෙනාම උපාදානයක් නිසාමයි උපදින්නේ. උපදීමේ නිදහස් වෙච්ච උතුමෝ උපාදානයන් මුළු මනින්ම ගෙවා දැමූ නිසා, ක්ෂය කරපු නිසා ඒ උපාදාන නිරෝධයෙන් ජාති නිරෝධය සිද්ධ වුණේ. ඉතින් එනිසා අපි මේ කාරණා ගැන වඩා හොඳින් සලකන්නට, වඩා හොඳින් හිතන්නට මේ කාලය ඉතාම වැදගත් වෙනවා. හේතුව තමයි නොයෙක් අවස්ථාවලදී මේ කාලේ පුද්ගලයන්ගේ අඩුපාඩු කතා කරද්දී සම්මුඛ වෙන්නම අවශ්‍ය නැහැ. විවිධාකාර ක්‍රමෝපාය තියෙනවා. ඒ විවිධාකාර ක්‍රමෝපාය ඔස්සේ පුද්ගලයන්ගේ අඩුපාඩු කතා කරන්න පුළුවන්. එක වචනයක් කතා කළ බොහෝ දෙනාට මේ ඉතා මිනිත්තු තත්පර කිහිපයක් ඇතුළත නුගුණ පතුරුවල හරින්න පුළුවන්. ඉතින් මේ නුගුණ පතුරුවල විශාල පිරිසකට යම් පුද්ගලයෝ පිළිබඳව අපකීර්තිය නැති කරන්නට පුළුවන්. ඒ බරපතල හානි චරිත ඝාතන සිද්ධ කරන්නට එපා කිසි කෙනෙක්. ඒ චරිත ඝාතන සිද්ධ කර නැත්නම්ට ಜಾති චරිත ඝාතන වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. කොච්චර හොඳින් හිටියත්, කොච්චර නිවැරදිව හිටියත් ඔය නිന്ദා අපහාස ගැරහුම් කොච්චර හරි එන පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවනේ. ඒ අත්ව පෙර නිර්දෝෂී පුද්ගලයන්ට දුගුණ කියලා අපහාස කළා, උපහාස කරලයි ඒ අකුසල විපාක වලට මුහුණ දෙන්නේ. කාටවත් අපි දුගුණයක් කියන්නේ කාගේවත් වැරද්දක් අඩුපාඩුවක් පෙන්වලා දෙන්නේ පළමු කොට බලන්නට ඕනේ අපේ හිත දිහා. මේ කතාව මම කරන්නේ, මේ කාරණේ මම ප්‍රකාශ කරන්නේ පිරිසිදු සිතකින්ද? මොකක්ද පිරිසිදු සිත කියන්නේ? මේ පුද්ගලයාව මේ වැරද්දෙන් බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන්ද? බේරා ගැනීමේ බලාපොරොත්තුවෙන් යමෙකුට අපි යමෙකුගේ වැරද්දක් ගැන කතා කරනවා නම් වඩා වැදගත් වෙන්නේ පුද්ගලයාගේ ඉදිරියේදී සම්මුඛයේදී ඒ වැරද්ද ගැන කතා කිරීම මිසක් පිරිසක් ඉදිරියේ පුද්ගලයා විවේචනය කිරීම නෙමෙයි. පිරිසක් ඉදිරියේ පුද්ගලයා විවේචනය කිරීමෙන් පුද්ගලයාට නිന്ദා අපහාස ලැබෙනකොට ඔහු සූදානම් වෙන්නේ නැහැ ඒ වැරද්ද හදා ගන්න, හරි ගස්ස ගන්න. යාන්තමින් හෝ නුවණක් තියෙන කෙනෙක් නම් තේරුම් ගන්නවා අනේ මේ පුද්ගලයා මට මගේ අඩුපාඩුව පෙන්වලා දුන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි අප්‍රසිද්ධියේ. ලෝකෙ කිසිම කෙනෙක් කැමති නැහැ ප්‍රසිද්ධියේ නිന്ദා ගැරහුම් විඳින්නට. තමන්ගේ තියෙන වැරද්දක් වුණත් ප්‍රසිද්ධියේ කතා කරනවට ලෝකෙ කිසිම කෙනෙක් කැමති නැහැ කියලා මට හිතෙන්නේ. එනිසා මාර්ගඵලලාභී උතුම් හැර අනිත් අයගේ මානසිකත්වය එහෙමයි. එනිසා ඕනම කෙනෙක් කැමති පුද්ගලික වේ වැරද්ද කියලා දෙනවා නම් ඒක හදා ගන්නට මඟ පෙන්වනවා නම්. එනිසා නුගුණයක් දුර්ගුණයක් තියෙන කෙනෙක්ගේ වුණත් දෙයක් කතා කරද්දී පරිස්සම් වෙන්නට ඕන. සුදුසු වෙලාව බලලා අනුකම්පාවෙන් මේ දේ කතා කරන්නට ඕන. ඒ වගේම ගුණවතාගේ ගුණය ගැන කතා කරද්දිත් යම් ප්‍රවේශම් වීමක් අවශ්‍ය වෙනවා.
මොකද ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යාකම් කරන මසුරුකම් කරන අය ඉන්නවා වෙන්න පුළුවන්. සතුරු මිතුරු කාටත් ලෝකේ ඉන්නවා අඩු වැඩි වශයෙන්. ඉතින් ඒ නිසා යම් පුද්ගලයෙකුට ගුණයක් කියලා ප්‍රශංසා කරනවා නම් සුදුසු වෙලාවක් බලලා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ ඒ ගුණය ගැන කතා කිරීම සුදුසුයි. නුවණින් සලකලා විද්‍යමාන වන්නා වූ ගුණයක් පිළිබඳව. නැති ගුණයක් පිළිබඳව නෙමෙයි. ඒ ගුණය කියද්දී හොඳට විමසන්නට ඕනේ. මොකද ඒ දේ කියලා ඉන් අනතුරුව ඒ පුද්ගලයා බාහිර පුද්ගලයෝ දැනගත්තොත් මෙයා මේ රැවටිලා ඉන්නේ, මුලාවටපත් වෙලා ඉන්නේ. ඒකයි මේ ගුණ නැති කෙනෙකුගේ ගුණ කියන්නේ කියලා. එතකොට ඒ කියන පුද්ගලයා උපහාසයට අපහාසයට ලක් වෙනවා. හොඳින් විමසා බලා යමෙකුගේ ගුණයක් ප්‍රකාශ කිරීම ඒක ඊටාම ප්‍රශංසනීය කාරණයක්. ඒ නිසා ලාභ සත්කාර වරදාන ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. කීර්ති ප්‍රශංසා ලබා ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අනුමෝදන් වීමේ බලාපොරොත්තු වෙන්නේ. ගුණය තවත් කෙනෙකුට බෝකර හැරීමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ සිල්වතෙක් ගැන කතා කරන මෙයා සීලවන්තයි කියලා. එතකොට තව කෙනෙක් අහලා අනේ මමත් සීලවන්ත වෙන්න ඕනි. ආන්නේ විදිහට ගුණය කියන එක වටිනා දෙයක් කියලා ඒ සමාජය තුළ සමාජගත කිරීමේ බලාපොරොත්තුවෙන් ගුණවතාගේ ගුණය ගැන කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ කාරණා ගැන හොඳට සැලකිල්ලක් යොදන්නට ඕන හැමදෙනාම. මොකද මේ කාලේ අපේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් මේ සාකච්ඡා කරන්නේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පළවෙනි කෙනා තමයි ඒ කෙනා. කවුද? නුගුණ තියෙන කෙනාගේ නුගුණය. දුර්ගුණයක් තියෙන කෙනාගේ ඒ දුර්ගුණය ගැන සුදුසු වෙලාවක් බලලා එයා කතා කරනවා. සත්‍ය වූ දුර්ගුණයක් ගැන එයා කතා කරනවා. හැබැයි එයා ගුණවතාගේ ගුණය සුදුසු වෙලාවක් බලලා කතා කරන්නේ නැහැ. ඔන්න පළවෙනි පුද්ගලයා. දෙවන පුද්ගලයා ගැන වදාරනවා ඉදපන පෝතලියේ ඒකච්චෝ පුද්ගලෝ වන්නාරහස්ස වන්නම් භාපිතා හෝති භූතං තත්හං කාලේන නෝචකෝ අවන්නාරහස්ස අවන්නම් භාපිතා හෝති භූතං තත්හං කාලේන. දෙවන පුද්ගලයා මේ ලෝකේ ගුණ කිව යුතු කෙනාගේ ගුණය සුදුසු වෙලාවක් බලලා ප්‍රකාශ කරනවා. පුද්ගලයෙකුගේ ප්‍රකට වන විද්‍යමාන වන යම් ගුණයක් තියෙනවා. අන්නේ ගුණය ගැන සුදුසු වෙලාවක් බලලා ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ එයා කතා කරනවා. ඒ ගැන බොහොම සතුටින් කතා කරනවා. අන් අයට ඒ ගැන ප්‍රකාශ කරනවා. හැබැයි නුගුණ තියන අයගේ නුගුණ තියෙන පුද්ගලයෙකුගේ නුගුණය ගැන සුදුසු වෙලාවක් බලලා කතා කරන්නේ නැහැ. නුගුණ තියෙන කෙනාගේ කිසිම නුගුණ ඇති අය ගැනවත් නුගුණ තියෙන පුද්ගලයෝ ගැනවත් කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ගුණවතා ගැන කතා කරන එයා තමයි දෙවන පුද්ගලයා. එයා දෙවන පුද්ගලයා. එයා අර පළවෙනි පුද්ගලයාට වඩා ප්‍රශස්තයි. හේතුව තමයි පළවෙනි පුද්ගලයා දුර්ගුණ තියෙන කෙනාගේ දුර්ගුණ ගැන විතරයි කතා කරන්නේ. හොඳ ගුණ තියෙන කෙනාගේ යහපත අනුමෝදන් වෙන්නේ නැහැ. හැබැයි දෙවන පුද්ගලයා යහපත අනුමෝදන් වෙනවා. අර වැරද්ද ගැන කතා කරන්නේම නැහැ. ඒක දෙවන කාරණේ දෙවන පුද්ගලයා. තුන්වන පුද්ගලයා ඉදපන පෝතලියේ ඒකච්චෝ පුද්ගලෝ නේව අවන්නාරහස්ස අවන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන නෝපි වන්නාරහස්ස වන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන. තුන්වන පුද්ගලයෙක් ඉන්නවා. අන්නේ පුද්ගලයා ගුණ කිව යුතු කෙනාගේ ගුණ ඇත්තා වූද විද්‍යමාන වන්නා වූද ප්‍රකට වූද ඒ ගුණ ඒ පුද්ගලයා කතා කරන්නේ නැහැ. ඒ වගේම නුගුණ කිව යුතු පුද්ගලයාගේ නුගුණ ගැනත් කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ කාරුණික සිතකින් මුදිතාබර සිතකින් උනත් ගුණවතාගේ ගුණය ගැන හෝ නුගුණ තියෙන කෙනාගේ නුගුණය ගැන හෝ සුදුසු වෙලාවක් බලලා හෝ සුදුසු තැනකදී හෝ එහෙම කතා කරන්නේ නැහැ. මේ දෙදෙනා පිළිබඳවම නිහඬ වෙනවා. මේ ලෝකේම පුද්ගලයෝ ඉන්නවා. හොඳ කතා කරන්නේත් නැහැ, නරක කතා කරන්නේත් නැහැ. එහෙම නිහඬ වෙලා ඉන්න පිරිසක් පුද්ගල කොට්ඨාසයක් මේ ලෝකේ ඉන්නවා. එතකොට මේ පිරිස තමයි තුන්වන පුද්ගල කොට්ඨාසය. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හතරවන පුද්ගල කොට්ඨාසයක් ඉන්නවා. ඒ කවුද? ඉදපන පෝතලියේ ඒකච්චෝ පුද්ගලෝ අවන්නාරහස්ස අවන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන වන්නාරහස්ස වන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන. මේ ලෝකේ ඉන්න ඇතැම් පුද්ගලයෙක් නුගුණ කිව යුතු අවන්නාරහස්ස අවන්නම් භාපිතා හෝති. නුගුණ කිව යුතු අය මේ ලෝකේ ඉන්නවා. ඒ නුගුණ කිව යුතු පුද්ගලයන්ගේ නුගුණය ගැන සුදුසු වෙලාවක් බලලා කතා කරනවා. නුගුණය ගැනත් කතා කරනවා. ඒ වගේම අගුණයන් තියෙනවා. ඒ වගේම ගුණ ධර්ම තියෙනවා. අන්නේ ගුණ ධර්ම ගැන සුදුසු වෙලාවක් බලලා කතා කරනවා. ගුණවතාගේ ගුණ කිව යුතු කෙනාගේ ගුණය ගැනත් සුදුසු වෙලාවක් බලලා කතා කරනවා. ගුණ කිව යුතු කෙනා ඒ ගුණ කිව යුතු පුද්ගලයා ගැන, ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ ගැන, නුගුණ කිව යුතු පුද්ගලයා සහ ඒ පුද්ගලයාගේ නුගුණ ගැන සුදුසු වෙලාවෙදී සුදුසු තැනකදී කතා කරනවා. අන්නේ හතරවන පුද්ගල කොට්ඨාසයේ ඒ හතරවන කෙනා මේ ලෝකේ ජීවත් වෙනවා.
එතකොට මේ පුද්ගල කොට්ටාස හතරක් දැන් භාග්‍යවතුන් වහන්සේ මේ පුද්ගලයන්ගේ ගුණ නුගුණ කීම සම්බන්ධයෙන් ලෝකේ ඉන්න මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ කොටස් හතරකට බෙදලා දේශනා කොට බදාලා. පුද්ගල පරෝපරියත්ත ඥාන බලයෙන්. ඉන් අනතුරු මෙහිම දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ අහනවා සාවදාරනවා චත්තාරෝ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. පොතලිය මෙන්න මේ පුද්ගල කොටස් හතර මේ ලෝකේ දැක ගන්නට ලැබෙනවා. ඉමේසං කෝ පොතලිය චතුන්නම් පුද්ගලානම් කතමෝතේ පුද්ගලෝ කමති අභික්ඛන්තතරෝච පනීතතරෝ ചാති. පොතලිය මේ පුද්ගලයන් හතර දෙනාගෙන් කීවැනි පුද්ගලයා කවර පුද්ගලයාද කුමන පුද්ගලයාද ඔබට කැමති වන්නේ ඔබට රුචි වන්නේ? ඔබ කැමති මේ හතර දෙනාගෙන් කාටද? පළවෙනි කෙනාටද දෙවන කෙනාටද තුන්වන කෙනාටද එහෙම නැත්නම් හතරවන කෙනාටද? හතරවන කෙනා සුදුසු වේලාව බලලා ගුණවතාගේ ගුණයත් ඒ වගේම දුර්ගුණයත්තාගේ ගුණයත් කරුණාවෙන් මෛත්‍රියෙන් පෙන්වලා දෙනවා හතරවෙනි කෙනා. තුන්වෙනි කෙනා වේලාව බලලා හෝ නොබලා හෝ වේලාව බලලවත් සුදුසු තැනක් බලලවත් ගුණය ගැන කතා කරන්නේ නැහැ, නුගුණය ගැන කතා කරන්නේත් නැහැ. දෙවන පුද්ගලයා පුද්ගලයන්ගේ දුර්ගුණය ගැන කතා කරන්නේ ගුණ පැත්ත ගැන විතරක් කතා කරනවා. ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ඇති ගුණ කිවිය යුතු පුද්ගලයාගේ ගුණය ගැන විතරක් කතා කරනවා. වැරදි අඩුපාඩු තියෙන කෙනාගේ ඒව ගැන කතා කරන්නේම නැහැ. පළවෙනි පුද්ගලයා වැරදි අඩුපාඩු තියෙන කෙනාගේ නුගුණ කිවිය යුතු කෙනාගේ නුගුණය ගැන කතා කරනවා. හැබැයි ගුණවතාගේ ගුණය ගැන කතා කිරීමක් සිද්ධ වන්නේම නැහැ. මේ පුද්ගල කොටස් හතරෙන් ඔබට වඩාත්ම ප්‍රියමනාප කීවෙනි පුද්ගලයාද කියලා විමසුවා භාග්‍යවතුන් වහන්සේ. අන්නේ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට ඒ පොතලිය පරිබ්‍රාජකය ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉමේ සම්භෝ ගෝතම චතුන්නම් පුද්ගලානම් යායම් පුද්ගලෝ නේව අවන්නාරහස් අවන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන නෝපි වන්නාරහස්ස වන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන අයම් මේ පුද්ගලෝ කමති ඉමේ සංචතුන්නම් පුද්ගලානම් අභික්ඛන්තතරෝච පනීතතරෝච තංකිස හේතු අභික්ඛන්තා හේසා භෝගෝතම යදිදං උපේක්ඛා කියලා ඔහු ප්‍රකාශ කරනවා. කුමක්ද ප්‍රකාශ කරන්නේ? භවත් ගෞතමයන් වහන්සේ මේ පුද්ගලයෝ හතර දෙනා ලෝකෙ විද්‍යමාන වෙනවා. මම ඒ කාරණේ පිළිගන්නවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ පරම සත්‍යයි. ස්වාමීනි මේ පුද්ගලයන් හතර දෙනාගෙන් තුන්වන පුද්ගලයා. ඒ කියන්නේ කවුද? නුගුණ කිව යුතු කෙනාගේ නුගුණ කියන්නෙත් නැහැ. ගුණ කිව යුතු කෙනාගේ ගුණ කියන්නෙත් නැහැ. සුදුසු වෙලාවක් තැනක් බලලා නුගුණ කිව යුතු කෙනාගේ නුගුණය ගැන හෝ ඒ නුගුණ තියෙන පුද්ගලයා ගැන හෝ ගුණ කිව යුතු කෙනාගේ ගුණය ගැන හෝ ඒ ගුණවත් පුද්ගලයා ගැන හෝ කතා කරන්නේ නැහැ, නිහඬ වෙනවා. දෙන්නා ගැනම නිහඬ වෙනවා. අන්නේ පුද්ගලයා තමයි මට නම් ගැලපෙන්නේ, මට නම් හොඳයි කියලා හිතෙන්නේ. මං කැමති අන්නේ නිහඬ වෙන කෙනාට. හේතුව තමයි අභික්ඛන්තා හේසා භෝගෝතම යදිදං උපේක්ඛා. බවත් ගෞතමයන් වහන්සේ මේ උපේක්ෂාව, ඒ දෙදෙනා පිළිබඳ උපේක්ෂාව භජනය කිරීම, උපේක්ෂාවෙන් යුක්ත වීම හොඳයි කියලායි මම ඉගෙනගෙන තියෙන්නේ, මම අහලා තියෙන්නේ, මට වැටහෙන්නේ. ආන් එහෙම මේ පොතේ පිළිතුරු ලබා දුන්නා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ අසාගෙන ඉඳලා වදාරනවා. චත්තාරෝ මේ පොතලිය පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින්. පොතලිය ඔය මා ඔබට දේශනා කරපු පුද්ගලයන් හතර දෙනා මේ ලෝකෙ විද්‍යමාන වෙනවා. මේ මිනිස් ජන සමාජයේ විද්‍යමාන වෙනවා. මේ බණ කතාව අහගෙන ඉන්න අපි හැම දෙනාම මේ හතරෙන් එකකට අයිති වෙනවා. අපි හැම දෙනාම මේ හතරෙන් එකකට ඒකාන්තයෙන් අයිති වෙන. හොඳට විමසලා බලන්නට ඕන. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කොටස් දෙකකට අපි අයිති වෙනවා, තුනකට අයිති වෙනවා කියලා. එහෙම නෙවෙයි. හොඳට විමසලා බැලුවොත් මේ හතර දෙනාගෙන් මේ හතර දෙනා මේ පුද්ගල කොටස් හතරේ තියෙන ඒ ස්වභාවයන් අපේ ජීවිතවල තියෙනවා. ඒ අතරින් එක ස්වභාවයක් වඩාත් ප්‍රකටව තියෙනවා. ඒ නිසා අපි බලන්නට ඕන කවුද හරිම ස්වභාවයෙන් යුක්ත කෙනා, කවුද යහපත්ම ස්වභාවයෙන් යුක්ත කෙනා, අපි කෙබඳු ස්වභාවයෙන් යුක්ත කෙනෙක්ද වෙන්නට ඕන කියලා මේ බණ කතාවෙන් පස්සේ ඔබ තීරණය කළා ඔබ අන්න එහෙම කෙනෙක් වෙන්න. ඒ ඔබට මෙලොවට පරලොවට දෙලොවට ශාන්තිය පිණිස පවතිමි උතුම් අමා නිවනටත් හේතු වෙනවා. එනිසායි මේ පුද්ගලයන් ගැන කතා කරන මේ දේශනාව ඔබට මේ වෙලාවේ දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා මේ සතර පුද්ගලයන් පොතලිය මේ ලෝකයේ තුල विद्यमान වෙනවා. මේ සතර පුද්ගලයන්ගෙන් ඔබ දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ මේ සතර පුද්ගලයන්ගෙන් කවුරු ශ්‍රේෂ්ඨයි කියලා වදාරයිද? ඔබ නිකන් හිතන්න බලන්න. මේ පුද්ගල කොටස් හතරෙන් පළවෙනි කෙනා නුගුණ තියෙන පුද්ගලයාගේ නුගුණ ගැන කතා කරනවා. සත්‍ය වශයෙන් නුගුණ තියෙන කෙනාගේ නුගුණ ගැන කතා කරන සුදුසු වෙලාවක් බලලා. හැබැයි එයා ගුණ තියෙන කෙනාගේ ගුණ ගැන සුදුසු වෙලාවක් බලලා සත්‍ය වශයෙන් කතා කරන්නේ නැහැ. ඒක තමයි පළවෙනි කෙනා. දෙවන කෙනා තමයි පුද්ගලයාගේ හොඳ යහපත් ගුණ තියෙන
ගුණ කිව යුතු කෙනාගේ ඒ ගුණය ගැන ඒ පුද්ගලයා ගැන කතා කරනවා. හැබැයි නුගුණ කිව යුතු කෙනාගේ ඒ නුගුණය ගැන නුගුණ තියෙන පුද්ගලයා ගැන කතා කරන්නේ නැහැ. ඒ දෙවෙනි කෙනා. තුන්වෙනි කෙනා මේ දෙපිරිස ගැනම කතා කරන්නේ නැහැ. සුදුසු වෙලාවක් බලලා දෙපිරිස ගැනම කතා කරන්නේ. හතරවන කෙනා මේ දෙපිරිසගේම නුගුණ ගුණ කියන මේ දෙක සුදුසු වෙලාව බලලා කරුණා මෛත්‍රියෙන් තෝරා පහදා දෙනවා. එයා තමයි හතරවන කෙනා. මේ හතර දෙනාගෙන් පෝතලිය කැමති වුණේ තුන්වන කෙනාට. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ කවුරු අගයයිද කියලා. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඉමේ සංකෝ පෝතලිය චතුන්නම් පුද්ගලාණං යායම් පුද්ගලෝ අවන්නාරහස්ස අවන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන වන්නාරහස්ස වන්නම් භාපිතා හෝති භූතං තච්ඡං කාලේන අයං ඉමේසං චතුන්නම් පුද්ගලාණං අභික්ඛන්තතරෝච පනීතතරෝච තං කිස්ස හේතු අභික්ඛන්තා හේසා පෝතලිය යදිදං තත්ථදත්ත කාලඤ්ඤුතා කියලා වදාළා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ නිර්දේශ කරපු පුද්ගල කොටාසේ කවුද? මේ හතර පුද්ගලයන්ගෙන් පුද්ගල කොටසක් ඉන්නවා. ඒ පුද්ගල කොටස තමයි ගුණ කිව යුතු කෙනාගේ ගුණය හඳුනාගෙන දැකගෙන සුදුසු තැනක් බලලා සුදුසු වෙලාවක් බලලා අනුමෝදම් වෙමින් ඒ ගැන කතා කරනවා. ඒ වගේම නුගුණ තියෙන කෙනාගේ නුගුණය ගැන අවබෝධ කරගෙන හරි හැටි දැනගෙන ඔහු ඒ නුගුණයෙන් බේරා ගැනීම, ඔහු ඒ නුගුණයෙන් මිදවීම, අන් අයට ඒ නුගුණය බෝවීම වැළැක්වීම, ඒ නුගුණේ ඇති ආදීනමය කියා දීම මෙන්න මේ කාරණා මුල් කරගෙන මේ නුගුණය ගැන කතා කරනවා. සුදුසු වෙලාවේ සුදුසු තැනදී කල් බලලා කල්යල් බලලා ආන්නේ පුද්ගලයා නැත්නම් මේ හතරවන පුද්ගල කොටාසය ශ්‍රේෂ්ඨයි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. හේතුව තමයි ශ්‍රේෂ්ඨ වන්නට කුමක්ද? තත්ත කාලඤ්ඤුතා. ඒ තැන කල්යල් බලලයි ඒ දේ සිද්ධ වන්නේ. කාලඤ්ඤුතා කියන්නේ කල් දන්නා බව. ඒතර පුද්ගලයෙකුට හොඳක් නරකක් අවවාදයක් අනුශාසනයක් ලබා දෙන්නේ කල්යල් බලන්නට ඕන. හැම වෙලාවකම කටට එන වෙලාවේ ඒ මුහුණ දෙන තැනදී යමෙකුට අඩුපාඩු පෙන්වලා දෙන්න ගත්තොත් එයාට ඒක කරදරයක් වෙන්න පුළුවන්. ඒ අවවාදයේ අනුශාසනාව රූහණේ වන්නේ නැහැ. ඒ නිසා පුද්ගලයෙක් දැඩි කුසගින්නේ ඉන්න වෙලාවක, පිපාසයෙන් ඉන්න වෙලාවක, මොකක් හෝ ප්‍රශ්නයක පැටලලා ඉන්න වෙලාවක ඒ පුද්ගලයාගේ නුගුණයක් අඩුපාඩුවක් කතා කරොත් තවත් ඒ පුද්ගලයා බොහොම දඩබ්බර නපුරු කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම යම් පුද්ගලයෙක් බොහොම සතුටින් සෝමනස්යෙන් ඉන්න වෙලාවක යම් ප්‍රීති සහගත සැප සහගත කරුණ අනුස්මරණය කරමින් ඉන්න වෙලාවක එයාගේ නුගුණයක් ගැන හෝ මොකක් හරි අඩුපාඩුවක් ගැන හෝ කතා කළොත් ඒත් ඒ පුද්ගලයාට ඒ සතුට ඒ සොම්නස නැතිවීම තුළ ද්වේෂය ඇති වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි එයාගේ හොඳට කාලය බලන්නේ මේක වෙලාවද සුදුසු වෙලාවද. ඒ වගේ මේ අඩුපාඩු නුගුණේ පෙන්වලා දෙන්නේ එකපාරට මේ අඩුපාඩු නුගුණේ ගැන කියන්නේ නැතුව දැහැමි කතාවක් කරන්නට ඕන. ධර්මානුකූල කතාවක්. ධර්මානුකූල කතාවක් සත්පුරුෂයා ගැන අසත්පුරුෂයා ගැන බණ පොතේ සඳහන් වන කතාවක් කියා දීලා සුදුසු ආකාරයෙන් සිනහමුසු මුහුණින් ඍජුවම එකපාරට ඒ දේ කියන්නේ නැතුව වක්‍රාකාරයෙන් ක්‍රමානුකූලව ඔහුගේ මනසත් අධ්‍යයනය කරලා ඔහු හිතන විදිහත් අධ්‍යයනය කරලා ඒ දේ කියා දුන්නොත් මේ ලෝකේ ඕනෑම පුද්ගලයෙක් වැරද්දෙන් අත මුදවා ගන්නට පුළුවන්. කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් බැරි වෙන්නට පුළුවන්. බොහෝ පිරිසක් වැරද්දෙන් අත මුදවා ගන්නට පුළුවන්. අවවාද අනුශාසනා කරන කෙනාගේ කාරුණිකත්වයේ මත, එයා හිතන ආකාරය මත, එයාගේ ඉවසීම මත, එයාගේ සත්පුරුෂ භාවයේ පමණ මත ලෝකේ බොහෝ දෙනාට පිහිට වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ලෝකේ පුද්ගලයෝ වශයෙන් අසවලා හොඳ කෙනෙක් අසවලා නරක කෙනෙක් කියලා සෝතාපන්න වීමට මෙපිට කිසි කෙනෙක්ව හරි හැටි සහතික කරන්න කාටවත් බෑ මේ ලෝකේ. හේතුව තමයි සක්කාය දිට්ඨිය තියෙන නිසා ඕන කෙනෙක් වෙනස් වෙන්නට පුළුවන්. සක්කාය දිට්ඨිය නැති කෙනෙක් කිසිදාක ඒ බලවත් විදිහට වෙනස් වීමක් සිද්ධ වන්නේ නැහැ. එයාට විපරීත දර්ශනයක් ඇතිවන්නේ නැහැ. අනිත්‍ය දේ නිට්ටයයි කියලා කිසිදාක ගන්නේ නැහැ. පටිච්ච සමුප්පාදය බොරුයි කියලා ඒ වගේ උතුමන් හිතන්නේ නැහැ. එහෙම වැටහෙන්නේ නැහැ ඒ උතුමන්ට. ඇයි ඒක සත්‍යයක් කියලා අවබෝධ වෙච්ච නිසා. මිත්‍යා ආකාරයෙන් වැටහෙන්නේ නැහැ. සම්මා ඥාන දර්ශනය පහළ වෙච්ච නිසා. ඉතින් ඒ නිසා යම් බඳු පුද්ගලයෙකුගේ නුගුණය වුණත් සුදුසු වෙලාව බලා ඉතා හොඳින් ඉන්න වෙලාවක කතා කරනවා නම් ආන්න එකට කියනවා ඊටාම සත්පුරුෂ ධර්මයක් කියලා. ඒ වගේම දැන් ගුණවතා ගැන අපි ගත්තොත් ගුණවතෙකුගේ ගුණය හොඳ ගුණයක් තියෙනවා. ඒ ගුණවතාගේ ගුණය කියද්දී අපි බලන්නට ඕනේ එයා ඉන්න පසුබිම. එයා දුකකට පීඩාවකට පත් වෙලා ඉන්න වෙලාවක ඒ පුද්ගලයාගේ ගුණයක් ගැන කතා කරනකොට ඒ පුද්ගලයාට ඒක මානසික දැවැන්ත හයියක් වෙනවා. මගේ හොඳ ගුණයක් තියෙනවා. මම මෙහෙම ගුණ දියුණු කරපු කෙනෙක්. අපි හිතමුකෝ මරණාසන්න මොහොතකට යමෙක් පත් වෙලා ඉන්නවා කියලා. ඒ වගේ වෙලාවක එයාට කිසිදාක මනසට පීඩාවක් වන දේවල් සිහිපත් නොකළ යුතුයි. එයා ගැන සිහිපත් කරනවා නම් සිහිපත් කළ යුත්තේ මොනවද? එයාගේ හිතට සතුටක් සැනසීමක් එන දේවල්. ඒ කියන්නේ මේ ලෞකිකත්වය ගැන, ගේ දුර ඉඩ කඩම් යාන වාහන ගැන, ඔබේ දරුවෝ අසවල් තැන අසවල් විදිහට ජීවත් වෙනවා.
ඔබට මෙහෙම සුදුසුකම් තියෙනවා, ඔබේ තනතුර තාන්නමාන්නේ මෙහෙම ඒව සිහිපත් කළා කියලා මරණ මංචකයේ ඉන්න මිනිස්සෙකුට කිසිම ප්‍රයෝජනයක් වන්නේ නැහැ. එයාගේ හිත තවත් උපාදානයන්ට බර වෙලා අපාය යන්න වෙනවා. එහෙම නෙමෙයි අපි සිහිපත් කරන්නේ මේ පුද්ගලයාගේ ජීවිතයේ සිද්ධ වෙලා තියෙන යහපත් දේවල්. දන් දීලා තියෙනවා නම්, සිල් ගුණ රැකලා තියෙනවා නම්, මිනිසුන්ට උපකාර කරලා තියෙනවා නම්, හොඳ හිත පුරුදු කරලා තියෙනවා නම්, අන්නේ දේ සිහිපත් කරන්නට ඕනේ. ඒ දේ සිහිපත් කිරීමෙන් ඒ පුද්ගලයාට නිරාමිස සතුටක් ඇති වෙනවා. අන්නේ නිරාමිස සතුට හේතු වෙනවා මරණින් මත්තේ සුගතිය උපදින්න. සමහර අවස්ථා තියෙනවා ඒ හොඳ ගුණය ගැන කතා කළොත් ඒ පුද්ගලයා තවත් ආඩම්බරයටපත් වෙලා මාන්නකාර හැඟීම් ඇති කරගෙන විනාශ වෙන්නට පුළුවන්. එනිසා ඒ වගේ පුද්ගලයන්ට ඒ පුද්ගලයාගේ තියෙන හොඳ ගුණය වුණත් අනවශ්‍ය විදිහට වර්ණනා කරන්න යන්නට හොඳ නැහැ. ඒ ගුණේ ස්ථාවර ඔහු පිහිටලා නැත්නම් අපි හිතමුකෝ සමහර පුද්ගලයෙකුගේ හිතේ වෛරයක් තියෙනවා. ඒ පුද්ගලයා වෛරී සහගත වැඩක් කරනවා, මෛත්‍රී සහගත වැඩක් කරනවා. සමහර පුද්ගලයෝ හොරමැරකනුත් කරනවා, දන්පැනුත් පූජා කරනවා. එතකොට මේ දන්පැන් පූජා කිරීම ගැන කතා කරද්දී ඊටාම කල්පනාකාරී වෙන්නට ඕනේ. මොකද හේතුව ඒ දානීය ගැන යාට අග්‍ර කළ වර්ණනා කළ කතා කළොත් නැවත වැඩියෙන් සොරමැරකම් කළ දන් දෙන්න හිතන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකටපත් වෙන්නට පුළුවන්. ඒ වගේ මෙයාගේ සොරකම ගැන අපි නුගුණය ගැන බොහොම ද්වේෂසහගත සිතින් කතා කළොත් එයා උරණ වෙන්නට පුළුවන්. මම හම්බ කරපු දේ මම දනුත් දීලා තියෙනවා, මම හොරකම් කළා වුණා දන් දුන්නානේ කියලා. එයා වැරදි විදිහ අවබෝධයකට එන්න පුළුවන්. එහෙම නෙමෙයි මේ කරුණු දෙකම ගැන සුදුසු වෙලාවක් බලා මනාව සාකච්ඡා කිරීම ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තත්ත්‍ය තත්ත්‍ය කාලඤ්ඤුතා. ඒ තැන කල්යල් බලා මේ දෙදෙනාගේම හොඳ ගුණ තියෙන කෙනාගේ නරක ගුණ තියෙන කෙනාගේ දෙදෙනාගේම මේ ස්වභාවයන් දෙක පිළිබඳව සාකච්ඡා කිරීම කතා කිරීම ඉතාම වැදගත් වෙනවා. කල්යල් බලා කතා කිරීමෙන් දෙපිරිසටම ශාන්තියක් සැලසෙනවා. ඒ නිසා කාලඤ්ඤුතා කල් දන්නා බව ඉතාම ශ්‍රේෂ්ඨයි කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පෝතලිය පරිබ්‍රාජකයාට සිරිමුව මඩලින් වදාලා. අන්නේ වෙලාවේ පෝතලිය පරිබ්‍රාජකයා බොහොම නුවණ තියෙන කෙනෙක්, ප්‍රඥාවන්ත කෙනෙක්. ඔහුගේ අදහස වෙනස් කළා. ඔහු ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා භවත් ගෞතමයන් වහන්සේ කාරණේ සත්‍යක්මයි. ඔය කියපු පුද්ගලයෝ 4 දෙනා මේ ජන සමාජය තුළ එදත් අදත් කවදත් විද්‍යමාන වෙනවා. දැක ගන්නට ලැබෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මුලින් තීරණය කළේ ওই තුන්වන පුද්ගල කොටාසි උපේක්ෂාවෙන් නිහඬ වෙලා ඉන්නවා. යහපත් පුද්ගලයා ගැන කතා කරන්නේ නැහැ. අයහපත් පුද්ගලයා ගැන කතා කරන්නේත් නැහැ. එයා හොඳයි කියලා තමයි මම හිතුවේ. හැබැයි මට දැන් වැටහෙනවා කල් දන්නා නුවණින් යුක්තව කල්යල් බලා නුගුණ තියෙන කෙනාගේ නුගුණය ගැනත් හොඳ තියෙන කෙනාගේ හොඳ ගුණය ගැනත් කතා කිරීමෙන් මහා සේවයක් මේ සමාජයේ මිනිසුන්ට සැලසෙනවා කියලා. කොහොමද මේ සේවය සැලසෙන්නේ? අන්න එකත් විමසන්නට ඕන. යම් ගුණවත් පුද්ගලයෙකුගේ ගුණය ගැන කතා කරද්දී ඒ ගුණය ගැන බොහෝ දෙනා අසාගෙන ඉන්නවා. අසාගෙන ඉන්නකොට මමත් මේම ගුණවතෙක් වෙන්නට ඕන. ගුණවතාට හැමදාම ප්‍රශංසා ලැබෙනවා. ලෝකෙ මිනිස්සු ප්‍රශංසා ලබන්න කැමතියි. ඒ වගේම ලෝකෙ මිනිස්සු මරණින් මත්තේ සුගතිය උපදින්න කැමති. ඔය මොන පව් වැඩේ කරන කෙනාගෙන් වුණත් අහලා බැලුවොත් මරණින් මත්තේ අපාය යන්න කැමතිද කියලා කැමති නැහැ. කැමති වෙන්නේ දෙව්ලොව උපදින්න, බඹලොව උපදින්න. ඒ නිසා ලෝකෙ හැමදෙනාම කැමති ගුණයෙන් ලැබෙන ඵලයට කැමති. හැබැයි ගුණයට කැමති නැහැ. ලෝකෙ බොහෝ දෙනා වැරැද්දෙන් ලැබෙන ආස්වාදයට රසයට කැමති. හැබැයි වැරැද්දට ලැබෙන විපාකයට කැමති නැහැ. ඒ අත්ව කැමති වුණත් අකමැති වුණත් ඒ ස්වභාවය අවබෝධ කරගත්තේ නැත්නම් මහ විපතකටපත් වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ පුද්ගල 4 දෙනාගෙන් කවුද වටින්නේ කියලා. ඒ තුන්වන පුද්ගල කොට්ටාසය ගැනයි පෝතලිය පරිබ්‍රාජකයාගේ පැහැදීම තිබුණේ. හැබැයි 4 වෙනි පුද්ගල කොට්ටාසයයි බුදුරජාණන් වහන්සේ වර්ණනා කළේ. ඒ නිසා හොඳ තියෙන කෙනාගේ හොඳ ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් ඒ ගුණය නිසා ගුණේ පිහිටනවා. ඒ වගේම නරක තියෙන කෙනාගේ නරක ගැන කතා කරද්දී මම මේ වැරද්දෙන් අත මිදෙන්නට ඕන. මම මේ පව් වැඩේ කරන්න හොඳ නෑ කියලා බොහෝ දෙනා වැරදි අඩුපාඩු හදා ගන්නවා, මගහරවා ගන්නවා. වැරද්දෙන් අඩපාඩුවෙන් අත මිදලා ජීවත් වෙන්න බලනවා. අන්නේ කාරණිය සලකලා අපි ගුණවතාගේ ගුණයත් දුගුණ තියෙන කෙනාගේ දුර්ගුණය සුදුසු තැන්දි කතා කරාට වරදක් නැහැ. හැබැයි මෙහිදී පරිස්සම් වෙන්නට ඕන මගඵල නොලබපු හැම කෙනාම වගේ. හේතුව තමයි අපේ හිත ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් නිරන්තරයෙන් අගතියට යනවා. කුණු රසය අපි හැම දිනාටම බොහොම මිහිරි. ಜಾතිත් අපි කෙනකෙනාගේ අඩුපාඩු හොයා ආපු ගමනේ, කෙනකෙනාට නිඳා ගරහා අවමන් කර අන් අයට දුක් දීලා සතුටු වෙච්ච ගමනේ ಜಾතිත් අපට ඒ හුරුව තාම තියෙනවා. ඒ නිසා අපි ඊටාම පරිස්සම් වෙන්නට ඕන. ඊටාම පරිස්සම් වෙන්නට ඕන. අපට පුළුවන් නම් ඊටා උපේක්ෂාවෙන්, අනුකම්පාවෙන්, මෛත්‍රියෙන් ගුණවතාගේ ගුණයත්, දුර්ගුණ තියෙන කෙනාගේ දුර්ගුණයත් කල්යල් බලා කතා කරන්නට ඒක ඊටාම ශ්‍රේෂ්ඨයි. එහෙම බැරි නම් ගුණවතාගේ ගුණය ගැන කතා කරලා නිහඬ වෙන එක වටිනවා. දුර්ගුණ තියෙන කෙනාගේ දුර්ගුණ කතා කරන්න ගියොතින් පළමු කොට අපේ හිත අසංවර වෙන්න පුළුවන්, දේශ බරිත වෙන්න පුළුවන්. මෙහිදී ඒ පුද්ගලයන් සැලකිලිමත් වෙන්නත් ඕන.
ගුරුවරු කියලා කොටසක් මේ සමාජයේ ඉන්නවා, දෙමව්පියෝ කියලා කොටසක් ඉන්නවා, සහෝදර ඥාති බන්දු වර්ගයා කියලා කොටසක් ඉන්නවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා ඉන්නවා, පාලකයෝ ඉන්නවා, පාලිතයෝ ඉන්නවා. මේ අය පක්ෂවලට බෙදලා ඉන්නවා. කොහොම හරි කමක් නැහැ. මේ හැම දෙනාම මේ කාරණේදී සැලකිලිමත් විය යුතු තැනක් තියෙනවා. දැන් සමහර අවස්ථාවකදී ගෙදර ඉන්න අම්මයි තාත්තයි දරුවන්ගේ ඇත්තා වූ දුර්ගුණ පෙන්වා දෙලා කතා කළේ නැත්නම් මේ දරුවන්ට ඒක අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ දරුවන්ගේ හොඳ ගුණය මතු කරලා දුන්නේ නැත්නම් අනර්ථයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අම්මා තාත්තා මෙතෙන්දී හැසිරිය යුතු ආකාරය වෙනස්ම ආකාරයක්. ගුරුවරයා හැසිරෙන්නට ඕනි ආකාරය වෙනස්ම ආකාරයක්. මේ දෙදෙනාම බොහොම අනුකම්පා දයාවෙන් යුක්තව හැසිරලා තමයි මේ අවස්ථාවට මුහුණ දෙන්නට ඕන. එනිසා තමන් ඉන්න පසුබිම, තමන්ගේ තත්වය, තමන් කවුද, තමන්ගේ භූමිකාව කුමක්ද කියලා හරියට අවබෝධ කර ගැනීමකින් තොරව තව පුද්ගලයන් පිළිබඳව වචන ප්‍රකාශ කරන්න යන්න එපා. ඔබ භාර්යාවක් නම්, ඔබ ස්වාමියෙක් නම්, ඔබ දරුවෙක් නම්, ඔබ අම්මා තාත්තා කෙනෙක් නම් මේ කාරණේ වඩාම හොඳින් සිහිපත් කරගන්න. දරුවන්ට අවවාදයක් දෙද්දී, අවවාදයක් අනුශාසනාවක් කරද්දී ඒක රූහණය වෙන වෙලාවක් බලලා, ඒක yaadෙන වෙලාවක් බලලා, හරියන වෙලාවක් බලලා අනුකම්පාවෙන් ආදරෙන් ඒ දේ කියලා දෙන්න. ඒ වගේම යම් ආකාරයකින් දඩුවමක් දිව යුතුයි කියලා හිතෙනවා නම් එයාගේ වයස සලකලා, එයා ඉන්න තැන සලකලා ඒ ආකාරයෙන් ඒ දඩුවම ලබා දෙන්න. ඒ විදිහට ඔබ ඊටාම ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. එහෙම නැත්නම් ඔබ ද්වේෂයෙන් ඇවිලිලා, කුපිත වෙලා, කලබලකාරීව ප්‍රශ්නයකට මුහුණ දෙන්න ගත්තොත් මේ ප්‍රශ්නේ දෙක තුනක් වෙලා බරපතල හානි තමාටත් තමන්ගේ වටේ පිටාවේ ඉන්න අයට සිද්ධ වෙන්නට පුළුවන්. ඒ නිසා බොහෝ දෙනා ප්‍රශ්න විසඳ ගන්නට කියලා උත්තර හොයද්දී තවත් ප්‍රශ්න ගණනාවකට මුල පුරනවා. ඒක තමයි මේ ලෝකේ ක්‍රමය. ඒ ක්‍රමයෙන් ඔබ අත මිදෙන්නට ඕන පුද්ගලයන් හා ඇසුරු කරද්දී මේ ජන සමාජයේ. වඩාත් හොඳින් මෙහිදී මේ ප්‍රශ්න දෙස බලන කෙනෙක් නම් පළමු කොට බලන්නට ඕන තමන්ගේ හිත දිහා. තමන්ගේ හිත කොහොමද වැඩ කරන්නේ? අන්න ඒකයි. මම මේ වෙලාවේ මේ ප්‍රකාශය කරන්නේ ද්වේෂයෙන්ද? මේ ප්‍රකාශය කරන්නේ ඡන්දයෙන් අගතියට ගිහිල්ලාද? මේ පුද්ගලයාට ඇති කැමැත්ත හින්දාද මම මේ ගුණය කියන්නේ? මේ පුද්ගලයා මගේ කෙනෙක් හින්දාද මම මේ ගුණය කියන්නේ? මේ නුගුණය මම කියන්නේ මේ පුද්ගලයා මගේ ඥාතියෙක් නොවන හින්දාද? මගේ පක්ෂයේ කෙනෙක් නොවන හින්දාද මම මේ දුර්ගුණය කියන්නේ? අන්න එහෙම ඔබ විමසන්නට ඕනේ. මෙයා මගේ පක්ෂයේ කෙනෙක් නම් මම මේ නුගුණය කියාවිද? මෙයා මගේ පක්ෂයේ නොවන කෙනෙක් නම් මම මේ හොඳ ගුණය කියාවිද? ආන්නෙම තමන්ගේ හදවත දිහා බලලා කතා කරන්න පුරුදු වෙන්න. එහෙම වුණොත් ඔබට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා. නැත්තම් ඔබේ ඔය කටේ අස්තියක් නැති දිව ඒ පැත්තට හැරෙනවා. හැරෙන පැත්තට කතා කරන්න ගියොත් මේක බරපතල හානියක් සිද්ධ වන්නට පුළුවන්. මොකද හේතුව අපිට සර්වඥතා ඥානිය නැහැ. පරචිත්ත විඥානන ඥානිය නැත්නම් සර්වඥතා ඥානය හිමිවන්නේ තුන් ලෝකයක් දිනව බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ නිසා සර්වඥතා ඥානයේ සසු රහතන් වහන්සේ කෙනෙකුටවත් පසේ බුදු කෙනෙකුටවත් පිළිටන්නේ නැහැ. ඒ නිසා අපි සිහිපත් කර ගන්නට ඕනේ අපිට එම පරචිත්ත විඥානන ඥානයක් නැහැ. පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ දැකීමේ, ඉන්ද්‍රිය ධර්ම දැකීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අඟුලිමාල දේශ බලන්දී එදා කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඇත්තනම් අනේ කවදා නිවන් දකීදෝ කියලා. එහෙම හිතෙන්නට පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ දීතලයක් අරගෙන විදින්න බලාගෙන හිටපුවා දිහා බලන් හිතෙන්න පුළුවන් කෙනෙකුට අනේ මේ ඇත්තනම් සතර අපායමයි කියලා. එහෙම හිතෙන්නට පුළුවන්. එදා බරපතල මනුස්ස ඝාතන කරපු අය හිටිය ඉතිහාසයේ. ඒ අත දිහා බලන් හිතෙන්න පුළුවන් මේ අත මොන අපාය යන්නද කියලා. හැබැයි හැම දෙනාමත් මහා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ වගේ මේ කාලේ හිටිය මහා ගුණවතුන් ධර්මයේ පුරුදු කරපු හැබැයි මඟඵල ලැබලා නැහැ. යතු වෙනස් වෙච්ච අවස්ථා තියෙනවා. ඒවා ගැන හිතලා බලද්දී දැන් දේවදත්ත ශ්‍රද්ධාවෙන් පැවිදි වෙනකොට කවදාවත් කෙනෙක් හිතයිද මේ දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල් පෙරලා වේ කියලා. එහෙම කවදාවත් හිතන්නේ නැහැ. චබ්බග්ගිය කියන භික්ෂුන් වහන්සේලා ඒ කාලේ හිටියා. මේ චබ්බග්ගියලා බුදුරජාණන් වහන්සේට දොස් කියයි ශික්ෂාපද කඩයි කියලා පැවිදි වෙනකොට කවුරුවත් හිතුවේ නැහැ. ඉතින් ඒ නිසා අපිට එහෙම බැලුමට තීරණය කරන්න බෑ. බොහෝ කරුණු කාරණා අපි එතෙන්දි තාම කල්පනාකාරීව කටයුතු කරලා මේ ජීවිතයට මුහුණ දෙන්නට ඕන. ඉතින් මේ හතරවන පුද්ගල කොට්ටාසේ ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඔන්න ඔය කරුණු සමාලෝචනය කිරීමෙන් අනතුරු. ඔය කාරණා සර්වඥතා ඥාණයෙන් දැකලායි භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන. හැම වෙලාවකම යම් පුද්ගලයෙකුගේ යම් කාරණයක් ගැන කතා කරද්දී ඒ කාරණය සත්‍ය දෙයක්ද කියලා බලන්නට ඕන. දැන් වෙනකනොත් විද්‍යමානයිද කියලා බලන්නට ඕන. මේ වෙලාව සුදුසු විදිහට කතා කරන්න කියලා බලන්න ඕනේ. ඒ වගේම මා සුදුස්සෙක්ද මේක කතා කරන්න කියලාත් බලන්නට ඕනේ. අපි හිතමුකෝ ඊටාම කුඩා දරුවෙකුට ප්‍රභූවරයෙකුගේ ගුරුවරයෙකුගේ තමන්ගේ ගුරුවරයෙකුගේ බරපතල වැරද්දක් පේනවා. නමුත් එයා ශිෂ්‍යයෙක් නිසා ඒ වෙලාවේ කියන්න ගියොත් එයා පිළිගන්නේ නැතු වෙන්න පුළුවන්. දෙමව්පියෝ ඉන්නවා. දෙමව්පියන්ගේ වැරදි පේනවා ඇතැම් වැරදි දරුවන්ට. හැබැයි දෙමව්පියෝ කැමති නැහැ දරුවෝ පෙන්වා දුන්නාට පස්සේ පිළිගන්න.
එනිසා මේ වගේ වෙලාවක බලන්නට ඕනේ දෙමව්පියන්ගේ මට්ටමේ ඉන්න කෙනෙක් ලබා බොහොම අනුකම්පාවෙන් කලබලකාරී නොවි බොහොම රහසිගත වේදේ දැනුම් දීලා ඒ අත්ංගව දැනුවත් කරන්න. අන්නේ විදිහට ඒ කල්පනාකාරී වීම කාලඤ්ඤූ වීම තමයි මෙතන වැදගත් වෙන්නේ. ඉතින් එහෙම අපි පිළිපැද්දොත් මේ ජන සමාජයේ බොහෝ දෙනාට සිත සලසන්නට පුළුවන්. ඕනෑම කෙනෙක් පාපයෙන් වැරද්දෙන් මුදවා ගන්නට පුළුවන්. ඒ වගකීම පළමු කොට දෙමව්පියන්ට පැවරෙනවා, දෙවනුව ගුරුවරුන්ට පැවරෙනවා. ඒ වගේම ඒ උත්තරීතර වගකීම අපිට පැවරෙනවා මහා සංඝරත්නයේ හැටියට. ඉතින් ඒ නිසා අපි මේ වගකීම ඉෂ්ට කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරුණාවෙන් තෝරා පහදා දීලා ඔබ මේ දේ ශ්‍රද්ධාවෙන් අහලා පිළිගෙන සිතේ දරාගෙන ජීවිතේ භාවිතයට ගන්න. එහෙම කරගත්තොත් ඔබේ ජීවිතේ දවසින් දවස ගුණවත් වෙනවා. ඇත්තටම මේ තුල තියෙන්නේ මෛත්‍රී භාවනාමය පින. දැන් මේ මෛත්‍රියෙන් කොහොමද කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පවත්වන්නේ කියලා මේ සාකච්ඡා වෙන්නේ. සැබෑම මෛත්‍රියක් තියෙන කෙනා කොහොමද පිළිපදින්න ඕන? පෝතලිය පරිබ්‍රාජකයා කිව්වේ අඥාන උපේක්ෂාව හොඳයි කියලානේ. හොඳ දෙයටත් නරක දෙයටත් කොතනදිත් කොහොමත් නිහඬ වීම හොඳයි කියලානේ. එහෙම නිහඬ වීම මේ ශාසනය තුල අනුමත කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. කල්යල් බලා සුදුසු දේ කතා කිරීමයි අනුමත කරන්නේ. එනිසා කතා කරන වචනේ සත්‍යයක්ද කියලා පළමු කොට විමසා බලනවා. කතා කරන මම ධර්මයේ පිළිටලා ඉන්නවද කියලා විමසලා බලනවා. ඒ වගේම මේක කතා කරන්න වෙලාවද කියලා විමසලා බලනවා. මම මෙහෙම කතා කරොත් මටත් අන් අයටත් වන්නේ යහපතක්ද අයහපතක්ද කියලා සලකා බලනවා. ආන්නේම සලකා බලා කතා කිරීමයි වැදගත් වෙන්නේ. තත්ත කාලඤ්ඤෝ තථාගතෝ කියලා කියන මේ හැම දෙයකටම හරි හැටි කාලය දන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි කල්යල් බලා සිරිමෝ මල් වචන වදාරන්නේ. අනිත් අයට හැකියාව නැති නිසා ප්‍රවේශම් වෙන්නට ඕන. අනිත් අය තාසු පරීක්ෂාකාරීවයි පුද්ගලයෝ ගැන තීන්දුව తీරන වලට එළඹෙන්නට ඕන. මොකද ඔබ තීන්දුව කරනවා මේ පුද්ගලයා පාපියෙක් කියලා. හැබැයි දවසක ඔබටත් වඩා ගුණවතෙක් වෙලා ඔබටත් වඩා කලින් සසර දුකින් අත මිදෙන්නට පුළුවන්. ඔබ යම් පුද්ගලයෙක් ගැන විශ්වාස කරන මේ පුද්ගලයා මහා ගුණවතෙක් කියලා. හැබැයි දවසකදී ඒ ගුණ ටික මකාගෙන එයා අඳුරේ වැටෙන්නට පුළුවන්. ඔබ හැලුවටපත් වෙන්නට පුළුවන්. එනිසා කල්පනාකාරීව ඇත්තා වූ ගුණය දකිමින් සතුටු වෙලා කෙනකෙනාගේ අඩුපාඩු කුණු හොයා යන්න තු ඉන්න පුළුවන් නම් ඒක වැදගත්. අර කාලඤ්ඤෝ භාවය ඔබට නැත්නම්. එනිසා මේ කාරණා ගැන තාම සැලකිලිමත් වෙන අවසානයේ පෝතලිය බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ ආකාරයෙන්ම පිළිගත්තා. කාලඤ්ඤූ වීම, කල්යල් දැනගෙන පුද්ගලයන් ගැන කතා කිරීම ශ්‍රේෂ්ඨයි කියලා එදා පෝතලිය පිළිගත්තා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ. එහෙම පිළි අරගෙන බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළ ඔහු ප්‍රකාශ කරනවා අනේ ස්වාමීනි අන්ධකාරයේ ඉන්න කෙනෙකුට මාර්ග මුලා වෙලා ඉන්න කෙනෙකුට මාර්ගය කිව්වා වගේ ওই ධර්මපරයය. ස්වාමීනි අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ආලෝක ධාරාවක් දල්වා දුන්නා වගේ ওই දේශනාව. ස්වාමීනි යටිකුරු කරපු දෙයක් උඩුකුරු කළා වගේ ওই දේශනාව. ස්වාමීනි කාලයේ වැලිතලාවෙන් යටපත් වෙලා තිබ්බ මේ උත්තම ධර්මයක් මට මතු කළා දුන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මම සරණ යමි. ශ්‍රී සද්ධර්මයේ සරණ යමි. අෂ්ඨාන පුද්ගල මහා සංඝරත්නයේ සරණ යමි. ස්වාමීනි අදින් පසුමා පරිබ්‍රාජකයෙක් නොව දිව්‍ය තිතාක් බුදු සිරිපා අභියස සැනසෙන උපාසකයෙකු කොට ධරණසේක්වා කියලා උපාසකත්වයටපත් වුණා. මේ උත්තම දේශනාවයි අද මා ඔබට කියා දුන්නේ. අද මේ හවස් කාලයේ ධර්ම දේශනාවේදී මේ අසු ධර්මපරයය හැම දිනාටම ශාන්තමා නිවන පිණිස වේවා. කුසල් දහම් දියුණු කර ගැනීම පිණිස වේවා. ගුණ ධර්ම අභිවර්ධනය කරගන්න හේතු වේවා. චිත්ත පීඩා සංසිඳේවා. ප්‍රශ්න ගැටලු අවම කරගෙන සාර්ථක ජීවිතයක් මෙලොවදී ගත කරගන්න මේ ධර්මපරයය හේතු වේවා. ඔබ ඉන්නා තැන කොතනද කියලා හඳුනා ගන්න. ඔබ කෙබඳු පුද්ගලයෙක්ද කියලා හඳුනා ගන්න මේ ධර්මපරයය හේතු වාසනා වේවා කියලා මම ආශිර්වාද කරනවා. හැම දිනාගේම නමින් මේ පරිලව ගිය සියලු ඥාතීහු මේ පින්පෙත් දැක බලා අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ සියලු බ්‍රහ්ම රාජවරු මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තාවතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකන්ති. උතුම් ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම දිනාගේ ජීවිත සුවපත් වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, භව ගිමන දුරු වේවා, හැම සැනසීමක්ම වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සම්ව සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිඤ්ඤතු. සාධු සාධු සාධු. උතුම් සදහම් දේශනා ශ්‍රවණය කිරීමට අමාදොර විවරවිය ෆේස්බුක් පිටුව හා YouTube නාලිකාවට පිවිසෙන්න. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට තෙරුවන සරණයි.